අදත් සුපුරුදු විදිහට ජනතාව බලාපොරොත්තුවෙන් සිටින මාතෘකාවක් ගැන කතා බහ කරන්නට තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ වගකීම අරගෙන අදවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කරන්නේ. අපි දන්නවා පහුගිය කාලය පුරාම ආන්දෝලනයට ලක්වුණු විටක දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කරගත් ඒ වගේම සමහරු කිව්වා සමහර වේදිකාවල කිව්වා සමාජ ජාලාවල අපිට දකින්න ලැබුණා විපක්ෂයේ ඇතම් පිරිස් චෝදනා කරා සල්ලි වලට තියෙන ලෝභකමට මේ දේ කළා කියලා. ඉන් අනතුරුව මාළු අනුභවය කරන්න එපා කියලත් මේ සමාජ ජාලාවල ඇතම් විපක්ෂයේ පිරිස් චෝදනා කරනවා අපිට දකින්න ලැබුණා. හැබැයි ඇත්තටම සිදු වුණේ මොකක්ද? මේ සඳහා ප්‍රායෝගිකවම මේ ප්‍රශ්නය ගැන දන්න මේ ප්‍රශ්නය විසඳන්න ක්‍රියා කළ ඒ වගේම මේ ප්‍රශ්නය සමග හොරබදින ලද පසුබිම ගැන හොඳින් දන්න පිරිසක් තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා අපත් සමග එක් වී සිටින්නේ. ඒ අනුව අද දවසේදී මා මුලින්ම පිළිගන්න ලබනවා ඉතාමත් ගෞරවයෙන් වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්, ඒ වගේම ජෙනරාල් දයා රත්නායක මහතා සභාපති වරාය අධිකාරිය, ඒ වගේම වරාය අධිකාරිය උපසභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා, ඒ වගේම වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා, ඒ වගේම වෙළඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන අජිත් සිනිවිරත්න මහතාව ඉතාමත් ගෞරවයෙන් අද දවසේදී පිළිගනු ලබනවා. එසේනම් මේ අවස්ථාව ඇත්තටම MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සිදු වුණේ මොකක්ද කියන කාරණාව ජනතාව දැනුවත් කරන්නටයි. සුබ සන්ධ්‍යාවක් සියලුම මාධ්‍යවේදී ආයතන නියෝජනය කරන සියලුම මාධ්‍යවේදීන් වෙත මේ අවස්ථාවේදී අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජෙනරල් දයා රත්නායක, එවැගේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, එවැගේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් මැතිතුමා, වෙළඳ නාවික ලේකම් කාර්ය අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනවිරත්න යන අය සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මේ දිනවල සමාජයේ කතාබහට ලක්වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මේ රටේ ජනතාවත් ඉතාම බුද්ධිමත්ව මේ රටේ මාධ්‍ය තුලින් තමන් බලන කියන දෙයින් ලොකු බුද්ධියක් ලබා ගන්නවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අපි දන්නවා මේ සිද්ධිය ගත්තට පස්සේ විශේෂයෙන්ම මේ නෞකාවේ මේ සිදුවුණු සිදුවීම අපි දකින්නේ අහඹු ලෙස සිදුවුණු අවාසනාවන්ත සිද්ධියක් හැටියට. ඒ අහඹු ලෙස සිදුවුණු අවාසනාවන්ත සිද්ධිය දිහා බලනකොට අපිට පේනවා යම් යම් අවස්ථාවලදී යම් යම් පාර්ශවයන් විසින් මේක දේශපාලනික මුහුණුවරකට ඇදගෙන යන්න පුළුවන් යම් යම් අර්ථකථන මේ සඳහා ලබා දෙන බවක් අපට දකින්න ලැබෙනවා. එනිසා මේ සම්බන්ධයෙන් වග කියන වරාය නාවික අමාත්‍යවරයා හැටියටත් ඒ අමාත්‍යංශයේ අනෙකුත් ආයතනවල ප්‍රධානීන් හැටියට අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා රටේ ජනතාව මාධ්‍ය තුලින් දැනුවත් කිරීම සඳහා. අපි දකිනවා පහුගිය දිනවලදී එක චෝදනාවක් බවට එල්ල කරනවා මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙනත් වරායවල් වලින් ප්‍රතික්ෂේප කරත් ඒ නෞකාව අපේ වරායට ළඟා කරගෙන තමයි මේ කරදරය අපි ඇති කරගත්තේ කියලා. එනිසා අපි පැහැදිලිවම කියනවා මේ නෞකාව ඩුබායි රාජ්‍යයේ ජබල් අලි වරාය, කටාර් රාජ්‍යයේ හමාඩ් වරාය, ඉන්දියාවේ හසීරා කියන වරායවල් තුනටම ජබල් අලි වරායෙන් පටන් ගන්නවා. ඊට පස්සේ හමාඩ් වරායට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඔවුන්
ඉන්දියාවේ හසීරා වරායට ඇතුල් වෙලා තමයි මේ නැව කොළඹ වරායට ඇවිල්ලා අවුට් හාබර් එකේ තියෙන්නේ. එනිසා ඒ සම්බන්ධයෙන් යම් යම් මත ප්‍රකාශ කරපු සියල්ලම අපි කියනවා ඊ타මත්ම යම් දේශ සහගත ලෙස එහෙම නැත්නම් කරුණු කාරණා නොදැන දේශපාලන මුහුණුවරක් ගන්න අවශ්‍යතාවය මත තමයි මේක කියන්නේ. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරනවා මේ නැව මේ කියන සියලුම වරායවල් වලට ගිහිල්ලා තමයි මේ ස්ථානට ළඟා වෙන්න කියන්නේ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් කියනවා ඊ타මත්ම පැහැදිලිව මේක දේශපාලන මුහුණුවරකින් බලන්න එපා කියන. ඒක ඊටාම පැහැදිලිව අපි මතක් කරන්න ඕන. ඊට අමතරව අපිට පේනවා යම් යම් අවස්ථාවල් වලදී යම් යම් මේකට සම්බන්ධ යම් පාර්ශවයන් විසින් තමන්ගේ මත නොයෙක් මාධ්‍ය සමාජ මාධ්‍ය තුලින් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කිරීමේදී මම දැක්කා මහාචාර්ය චන්දිමා විජේ ගුණවර්ධන මහත්මිය අයගේ මතය ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් නාවික ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ඇයට දැනීමක් තියෙනවා කියන මහාචාර්යවරියක් හැටියට අයගේ මතය ඉදිරිපත් කරනවා. යම් සිද්ධියක් වුණාම රටක ඒ සිද්ධියට ඒ වළක්වා ගැනීමට ඉදිරි කටයුතු වෙනුවෙන් සත්භාවයෙන් යම් තොරතුරක් ඉදිරිපත් කරනවා නම් අපි රජයක් හැටියට ඒකට හිස නමනවා. ඒක ඊටාම කාලෝචිතයි. නමුත් යම් විදියකින් දේශපාලන මුහුණුවරකින් නම් මේ මත ප්‍රකාශ කරන්නේ ඒක ඊටාමත්ම පහත් දේශපාලනයක් හැට අපි දකිමු. අය චන්දිමා වීරක්කොඩ විජේ ගුණවර්ධන මහාචාර්යතුමිය ඉදිරිපත් කරන අයගේ ඒ මතය සමාජ මාධ්‍ය තුලත් යම් යම් මාධ්‍ය තුලත් විකාශනය වුණා. මම මේක මේ රටේ ජනතාව දැකලා ඇති. මම අද ඔබට පෙන්නනවා ඒ චන්දිමා විජේගුණවර්ධන මහත්මිය ඒ මතය ප්‍රකාශ කරාට පස්සේ YouTube channel එකකින් අයව ඉන්ටර්විව් එකක් කරනකොට අය දෙන පිළිතුරු. කියන්න ඔබ මේ දේශපාලනය ප්‍රතිනිධිත්ව කරන්නේ නෑ කිසිම දේශපාලනයක් ඔබ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ඔබ 2020 ඡන්දේ අංකාට යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තත්ත්වයක් ඇත්තටම මම එක්සත් ජාතික පක්ෂයේ අපිට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂය මං ගැන කියන්නේ මං එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නෙවෙයි. කවුද ඔබ සිකෙනෙක් රනිල් වික්‍රමසිංහ කිසි කෙනෙක් සජිත් ප්‍රේමදාස මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්න ඔබට කියන්නේ කවුද? ඇත්තටම මේ ප්‍රවෘත්ති සාකච්ඡාව මම සොයාගත්තත් ඒ පිළිබඳව මම පූර්ණ වගකීමෙන් කියනවා මේ සියලුම தත්ත දැන් මම මේක ඉදිරිපත් කරන්න කාරණය වෙන්නේ මම මේකයි පළමුවෙන් කිව්වේ මේක සත්භාවයෙන් කරන දෙයක් නම් ඉතා වටිනවා කියලා. මේ මහාචාර්යතුමිය පෞගිය මැතිවරණේ එක්තරා දේශපාලන පක්ෂයකින් තරඟ කරන කෙනෙක්. එතකොට ඇයගේ දරන මතයත් එක්ක අපිට අපේ සැකයට වාජනය වෙනවා මේක දේශපාලන මුහුණුවරකට අරගෙන යන්න සිද්ධ වෙනවා කියන්නේ. ඒ වගේම ඇයගේ මේ ප්‍රකාශයේදී නොයෙක් කරුණු කාරණා කියනවා. ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය ගැනත් කියනවා. අද දවස වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ නෞකාව ගැන ප්‍රකාශ සිදු කළ අයකට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් CID එකට පැමිණිල්ලක් කරනවා. ඒ පැමිණිල්ල කරන්නේ මේ මෙතුමිය කරන ප්‍රකාශය තුල නොයෙකුත් කරුණු කාරණා අය කියන ඒවත් එක්ක හෙළිදරව් කරගන්න පුළුවන් වෙයි. ඒක ඉතාම අවශ්‍යයි. ඒ නිසා අපි කියන්නේ මේ සම්බන්ධයෙන් අය ඉතාමත්ම වගකීමකින් යුතුව කටයුතු කිරීම තමයි රටක වගකීමක් බවට පරිවර්තනය වෙන්නේ. දැන් සමහර වෙලාවට සමහර ප්‍රකාශ දිහා බලනකොට අපිට පේනවා දැන් මම ඇමතිවරයා හැටියටත් ඒ වගේම අපේ මේ අධිකාරියත්
ඒ සම්බන්ධයෙන් අපේ අනිකුත් ආයතනත් අපි මේ සම්බන්ධයෙන් මේ සිද්ධිය උණු වෙලාවේ ඉඳන් මේ සිද්ධිය 2021 මැයි මාසේ 19 වෙනිදා රාත්‍රියේ මේ නැව අවුට් හාබයකට එන අවස්ථාවේ ඉඳන් ඒ සම්බන්ධයෙන් අපේ හාබ මාස්ටර් කරුණු පැහැදිලි කරයි. ඒ අවස්ථාවේ ඉඳන් මේ මොහොත වනතුරුත් අපේ වගකීම් අපි පැහැරලා නැහැ. මේ වගකීම් වලින් අපි මිදිලා නැහැ. අපි මේ මොහොතේ මේ අහපත් කාලගුණයේ තියෙන අවස්ථාවේදී අපි අපේ ආයතන වල අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඒ ටග් යාත්‍රායේ තැන්වල තියාගෙන කොහොමද මේක මේ මොහොතේ යම් පරිසර හානියක් වෙනවා නම් ඒක වළක්වා ගන්න කෙසේද කියන එකට අපි වැඩ කටයුතු සූදානම් කරනවා. ඒක සමහර අවස්ථාවලදී මට පේනවා හරියට අපි මේ නව ගෙනල්ලා පන්දමක් අරන් ගිහලා මේ නව පත්තු කරා වගේ තමයි සමහර ප්‍රකාශ කරන්නේ. එවැනි ප්‍රකාශ කරනවා. මේක අපි හැමෝම මේ වගේ දෙයක් සිද්ධ වුණාට පස්සේ අපි තාම බුද්ධියෙන් කටයුතු කළ යුතුයි කියලා අපි බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් ඒ අයට මතක් කරන්න ඕන. අපි විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගැන අපි කතා කරනකොට අපි කොළඹ වරායට වාර්ෂිකව එන නැව් ප්‍රමාණය ගැන මේ රටේ ජනතාව දැනුවත් වෙන්න ඕන. 2019 වර්ෂයේ 4198ක් නැව් මෙහෙයුම් කරනවා අපි. 2020 3806ක් නැව් මෙහෙයුම් කරනවා. 2021 අද දක්වා අපි 1521ක් නැව් මෙහෙයුම් කරනවා. මේ තරම් විශාල නෞකා ප්‍රමාණයක් කරන නාවික කේන්ද්‍රස්ථානයක අපි ඉන්නේ. ඒ වගේ ස්ථානයක ඉඳද්දී මේ වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් හෙට දවස වෙනකොට මේ රටේ ප්‍රධාන මාර්ගයක තෙල් ගෙනියන බවුසරයක් සමහර වෙලාවට පෙරලෙන්න පුළුවන්. ඒ තෙල් ගෙනියන බවුසරය පෙරලිලා ඒ තෙල් ටික පාරේ දූරේ ගලලා නොඑක් පරිසර හානි වෙන්න පුළුවන්. හැබැයි ඒකට එකපාරටම රජයේ වගකිය යුතුද? ඒකට යම් හේතු තියෙයි. ඒකයි මම කිව්වේ මේක අවාසනාවන්ත අහඹු සිදුවීමක් කියලා. ඒ නිසා අපි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ රාජ්‍ය නායකයා හැටියට අපි කවදාකවත් වගකීම් වලින් පැහැර හැරලා වගකීම් වලින් පැත්තකට වෙලා ඉන්න ආණ්ඩුවක් නෙවෙයි කියන එක පැහැදිලිව අපි කියමු. අපි ඒ වගකීම ඉටු කරන්න ලෑස්ති වෙලා තියෙනවා. ඒ වගකීම ඉටු කරපු ආණ්ඩුවක් කියන එක අපි පෙන්නලා තියෙනවා. මේ රටේ පැවතුණු අවුරුදු 30ක යුද්ධය අවසන් කරන්න බෑ කියලා රාජ්‍ය නායකයෝ 4 දෙනෙක් කියලා පැත්තකට වෙනකොට එදා මහින්ද රාජපක්ෂ ජනපතිතුමා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ අභියෝගය බාරගත්තා. එහෙමයි ඉතිහාසයක් තියෙන්නේ. ඒ නිසා මේ රටට රාජ්‍ය නායකයාට ගෝඨාභය ජනපතිතුමා ආදරෙයි, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ආදරෙයි. අමතුරු හැටියට අපි ආදරෙයි. අපේ රටේ පරිසර හානියක් වෙනවා නම්, සමුද්‍ර දූෂණයක් වෙනවා නම්, වායු දූෂණයක් වෙනවා නම් ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. හැබැයි ඒ වගේ සිද්ධියක් අලලා දේශපාලන වශයෙන් බොරදියේ මාළු බෑන්න යාම ඉතාමත්ම අශෝභන ක්‍රියාවලියක් කියන එක මතක් කරන්න ඕන. මේ මොහොතත් අපි රජයක් හැටියට මේ වෙනුවෙන් ඉදිරියට මේ සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග සියල්ලම අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ඉදිරිපත් කරන සත්භාවයෙන් කරන හැමදෙනාටම රජයක් හැටියට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. වැරදි තැනක් තියෙනවා අපිට පෙන්නලා දෙන්න. අපි ලෑස්ති හිස නමලා ලෑස්ති වැරදි තැනක් තියෙනවා නම් හැබැයි ඒක හරියාකාරව දත්ත තොරතුරු එක්ක දෙන්න. දත්ත තොරතුරුත් එක්ක අපිට කියන්න. එහෙම නැතුව අර ගමේ කතාවක් තියෙනවා ලිඳ ළඟ කතා කරන දේවල් ඒවා කතා කරවා ඒවා ඉවරයි. අපි ඒවට කියනවා කේලම් කතා කරනවා. ඒ වගේ තත්ත්වයක් තුල නෙවෙයි අපිට යම් තොරතුරක් තියෙනවා නම් මම විශේෂ බාර ඇමතිවරයාට කියනවා facts and figures අපිට දත්තත් එක්ක අපිට දෙන්න. අපි ලෑස්ති ඒ වැරදි කරනවා නම් කවුරු හරි ඒ වැරද්ද අනිවාර්යයෙන්ම වැරද්දක් කළා තියෙනවා නම් ඒක නීතියට හසු කරන්න අපි ලෑස්ති. යන්න ඒ ටික තමයි අපි පැහැදිලි කරන්නේ. මම මේ වෙලාවේ ආරාධනා කරනවා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිතුමා ජෙනරල් දයාරත්නායක මැතිතුමාට. බොහොම ස්තුතියි ඇමතුමා. අපේ කෙටියෙන් ඇමතුමා කියන්න ඕන අවශ්‍ය කරුණු සියල්ලම වගේ කතා කරා. අපිට කියන්න අවශ්‍ය මේ නැව අපිට ප්‍රධාන වශයෙන් නැව් වර්ග දෙකක් තියෙනවා. කුඩා නැව් සහ විශාල නැව්. මේක කුඩා නැව් ෆීඩර් නැව් හැටියට තමයි මේවා ගෙනෙන්නේ. මේ නැව්
වලින් තමා අවට වරායවල් වලින් බඩු එකතු කරලා ගෙනැල්ලා අපේ වරායට බාර දුන්නා. මේව තමා ජාත්‍යන්තරයේ අනිකුත් කලාපයෙන් පිටස්තර නැව් රටවල් වලට ගෙනියන්නේ. මේක තමයි අපේ ක්‍රියාන්ත. අපේ ව්‍යාපාරයෙන් 82% මේ ව්‍යාපාරය තමයි ප්‍රතිඅපනයන ව්‍යාපාරයයි අපේ සිදුවෙන්නේ. ඉතින් ඒ නිසා මේකට සහයෝගය දෙන අපේ ප්‍රධානම සමාජිකයෙක් තමයි මේ අපේ කස්ටමර් කෙනෙක්, එහෙම නැත්නම් අපේ සේවාදායකයෙක් තමයි මේ එක්ස්ප්‍රස් නෞකා මේ ආයතන. මේකට XCL කියලා කෙටියෙන් මේක හඳුන්වනවා. එක්ස්ප්‍රස් කන්ටේනර් ලයිනර් කියලා කියනවා මේ කම්පැනියට, සිංගප්පූරු කම්පැනියක්. එතකොට මේක අපිත් එක්ක අපේ කොළඹ වරාය අධිකාරියත් එක්ක අවුරුදු 40ක් තිස්සේ ව්‍යාපාර කරන කම්පැනියක්. එතකොට ඒ වගේම අපේ 2019-20 වසර දෙක ගත්තොත් මෙයා තමයි පළවෙනියා මේ ෆීඩර් ඔපරේටර්ස්ලාගෙන් අපේ වරායත් සමග කටයුතු කිරීමේදී. මේ කට්ටියගෙන් 2019 වසරේ නැව් 295ක් මේ කොළඹ වරායට මේ ආයතනයේ මේ කම්පැනි ගෙනල්ලා තියෙනවා. ඒ වගේම බහලුම් වශයෙන් ගත්තොත් කන්ටේනර් වශයෙන් ගත්තොත් 4,64,156ක් කන්ටේනර්ස් ගෙනල්ලා තියෙනවා 2019 වසරේ. ඒ වගේම 2020 වසරේ ගත්තොත් නැව් ඇවිල්ලා තියෙනවා 234ක්. එයින් කන්ටේනර්ස් මේ කට්ටිය බහලුම් ගෙනල්ලා තියෙනවා 3,77,161ක්. ඒ නිසා මේ අපේ පළවෙනි එයා තමා මේ ව්‍යාපාරයේ අපිත් එක්ක ඉන්න. ඉතින් මේ වසරෙත් මේ වෙනකොට නැව් 74ක් මේ මාස 5 ඇතුළත මේ කට්ටිය ගෙනල්ලා තියෙනවා මේ ආයතන. මෙන්න මේ වගේ වාතාවරණයක තමයි මේ ආයතන මේ කම්පැනිය සිදු කරන්නේ. ඇමතිතුමා කිව්වා වගේ මේ අපට මේ අවස්ථාවේ මේ නැව මේ සිද්ධියට භාජනය වෙනකොට මෙතන තිබුණු වාතාවරණය, රටේ ස්වභාව ධර්මයේ තිබුණු වාතාවරණය ඉතාම වැදගත් වෙනවා මේකට. මේ නැව අපට සාමාන්‍යයෙන් මාර්තු මාසයේ ඇවිල්ලා තියෙනවා එක වතාවක් මේ නැව මූදට ඒ කට්ටිය රාජකාරියට යොදවලා මාස 3යි. මේ තුනේ පළවෙනි මාසේ 2000 මේ මාර්තු මාසේ 18 19 18 ඇවිල්ලා 19 ගිහිල්ලා තියෙනවා. අප්‍රේල් මාසේ 18 ඇවිල්ලා 19 ගිහිල්ලා තියෙනවා කොළඹ වරායට. ඒ වගේමයි මැයි මාසෙත් ඒ දවස්වලමයි එන්න තිබුණේ. නමුත් මේ කලාපයේ තිබුණු රළු භාවයේ මුහුදේ තිබුණු සයික්ලෝනික් දෙක තත්ත්වය නිසා දින දෙකක්ම මේකට පරක් වෙලා 19 දින තමයි මේ අය කොළඹ වරායට 20 වෙනිදාට එළි වෙන්න තමයි එන්නේ. ඉතින් මෙහෙම ඇවිල්ලා මේ අය ක්‍රියාකාරී වෙනකොට අපේ හබ මාස්ටර් මේකේ විස්තර කියයි. මම කෙටියෙන් කියන්න ඕනේ මේ තත්ත්වය තිබුණු දේ. මේ 24 වෙනිදා දවස වෙනකොට මේ සයික්ලෝනික් තත්ත්වය ඉතාම දරුණු තත්ත්වයට පත් වෙනවා. වරායේ අපේ තියෙන ක්‍රේන්ස්, ඒ කියන්නේ ගැන්ටි ක්‍රේන්ස් මේ ඔපරේෂන් ක්‍රියාන්වලයේදී වැඩි තදබල හුලං ආවොත්, ඒ කියන්නේ නොට්ස් 30ට වඩා ආවොත් මේවා නිරායාසයෙන්ම ඕෆ් වෙනවා, ඔටෝමැටිකලි ඕෆ් වෙනවා මේවා. මේ තත්ත්වය මේ වරායේ පැරණි සේවකයන් ඇහුවත් වසර ගාණක් වතර 30-40ක් ඇතුළතවත් මෙවැනි සිද්ධියක් සිදු වෙලා නැහැ. පැය 39ක් වරායේ කටයුතු වලට බාධා සිදු වුණා. මේ ක්‍රේන්ස් ඕෆ් වෙලා තිබුණා. ඉතින් මේක තමයි ප්‍රධානම දේ. මේ වෙලාවේ මුහුදේ තත්ත්වයක් ඊටාම රළු ස්වභාවයක් තිබුණා. සුළං තදබල සුදාන් තිබුණා. ඒ නිසා මුළු වරායේ කටයුතු සිදු වුණා. මේක තවත් සරලව තේරුම් ගන්න ඕන නම් දිනකට වරායේ මේ බහලුම් අපි හසුරවනවා 20000ක් පවුන. මේ 20000ක් පවුන වරායේ හසුරවන බහලුම් වලින් මේ පැය 39 තුල අපට සිදු කරන්න පුළුවන් වෙලා තින්නේ 208යි මේ බහලුම් අපට හැන්ඩල් කරන්න පුළුවන් වෙලා තින්නේ. ඒකෙන්ම ඔබට පේනවා මේ සුළඟේ තත්ත්වය කොච්චර බැරෑරුම්ද කියන එක. ඉතින් මෙවැනි වාතාවරණයක තමයි මේ 24 25 26 ඒ කියන්නේ 24 වෙනිදා දවල් වරුවේ 1:55ට ඇතිවෙච්ච හුලන් තත්ත්වය අවසාන වෙන්නේ 26 වෙනිදා පාන්දර 5ට. එතකොට මේ පැය 39 ඇතුළත තමයි මේ නැවේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වාතාවරණය තමයි අපි කටයුතු කරන්න සිදු වෙන්නේ. ඒ නිසා මේ තමයි ප්‍රධාන වශයෙන් මට කියන්න තියෙන්නේ. ඒ වගේම කොළඹ වරායට මේ ජාත්‍යන්තරයේ කලාපයේ ඉතාම උසස් හොඳ කීර්ති නාමයක් අපිට තියෙනවා මෙවැනි අවස්ථාවල අපි ක්‍රියා කරපු ආකාරය පිළිබඳ. මේ මෑත අවුරුදු 4-5 තුල ගත්තොත්
2017 වසරේ මේ වගේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ලෝකේ තියෙන දෙවෙනි නෞකා ඒ කම්පැනියට නැව් සමාගමට මේ වගේ ප්‍රශ්නයක් මාමූදේ ඇති වෙනකොට කිලෝමීටර් 144ක් අපේ ලංකාවට ඈතින් වරායට ඈතින් මේක සිදු වෙන්නේ. නමුත් අපේ කණ්ඩායම් ගිහිල්ලා ඒකට උදව් කරලා ඒට මේ වගේ නෙමෙයි කොන්ටේනර් 14000ක පමණ ප්‍රමාණයක් ගෙනියන නැවක් එක. ඒ නැව ගෙනල්ලා අපි ඒට උදව් කරලා වැඩ කටයුතු කරලා තියෙනවා. අර බ්ලූ ඩයමන්ඩ් නෞකාව ආපු වෙලාවෙත් ඒක විශාල එකක් වුණාත් අපි ගිහිල්ලා වරාය අධිකාරියෙන් ඉතාම උසස් සේවාවක් කරලා මේ හැම කෙනෙකුගේම ගරුත්වයට කීර්ති නාමයෙන් අපි පත් වෙලා තියෙනවා. මෙහෙම තමයි අපේ තියෙන වාතාවරණය. මේ වාතාවරණයක් යටතේ තමයි මේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්නේ. එයත් අපි මේ වගේ කටයුතුත් අපි දැනගන්නට ඕනේ සමාජයේ කෙසේද අපේ තත්ත්වය කියන එකයි. ඒකයි අපි කතා මේ මොහොතේ මේ කටයුතු කරුණු ටික කෙටියෙන් කියන්න හේතුව මම දැන් බාර දෙන්නම් අපේ වරාය අධිකාරියේ වයිස් චාර්මන් ඉන්නවා ඩොක්ටර් ජයමහට ජයමාන්නට අපි මේ ඉදිරි කටයුතු කරගෙන යන්න. කතා කරන්න. මම කතා කරන්න කලින් මම හිතනවා හාබර් මාස්ටර්ගෙන් ටෙක්නිකල් සයිඩ් එකේ මේ විස්තර ටික આવොත් හොඳයි. ඊට පස්සේ මේට අදාළ ව්‍යාපාරික පසුබිම පිළිබඳ තව ඉදිරියට මම විස්තර කරන්න. එතන්නේ අමතිතුමාත් සභාපතිතුමාත් සෑහෙන දුරට මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරා. මම පොඩි කරුණු ටිකක් මේකට ඇඩ් කරන්නම්. අර අමතිතුමා කිව්වා වගේ මේ බහලුව ජබලාලි වලින් තමයි පටවලා තිබුණේ. ඊට පස්සේ ලොකු ආందోලනයකට දීපු තත්ත්වයක් තමයි මේ අර වයේ වරායවල් දෙකෙන් මේ නැව ගත්තේ නැහැ කියන එක. ඒක නෙමෙයි සත්‍යය. ඒ වරායවල් දෙකටම ගිහිල්ලා ඒගොල්ලන්ගේ සාමාන්‍ය තිබිච්ච බහලු මෙහෙයුම් ඔක්කොම කරා. මේ බහලුව හැන්ඩල් කරපු නැති එක තමයි එතන තත්ත්වය. මම මීට කලිනුත් මේක සමහර මාධ්‍යවල මේ පැහැදිලි කරා. ඉතින් මේ නැව කොළඹ එනකොට අපිට සාමාන්‍ය දැනුම් දීම් කරා. ඒ කියන්නේ ඒ නැවේ තියෙන අන්තරාදායක බඩු ලිස්ට් එක, ඒ කියන්නේ කොළඹට බාන්න තියෙන මොනවද, ට්‍රාන්ස්ෂිප්මන්ට් තියෙන මොනවද, නැවේ තියෙන ඉන් ට්‍රාන්සිට් තියෙන තත්ත්වයන් බහලු මොනවද කියන මේ සාමාන්‍ය දැනුම් දීම ඔක්කොම කරලා තිබුණා. ඒ අනුව ඒ නැවට එන සාමාන්‍ය අවසරය ලැබිලා තිබුණා. ඒ වගේ ඒ ඇවිල්ලා 20 වෙනිදා උදෑසන මධ්‍යම රාත්‍රිය මධ්‍යම රාත්‍රිය පහුවෙලා පැය 0.30 එක ඇංකර් කරලා අපේ ඇංකරේජ් සීමාවේ නැවතිලා ඉන්නකොට තමයි ඒ ඉන්න අතරේ තමයි ඒගොල්ලෝ පහවදා අපිට දැනුම් දුන්නේ මෙහෙම මේ ලීක් එකක් තියෙන කන්ටේනර් එකක් තියෙනවා, ඒක රීවර්ක් කරන්න අවසරය ලබා දෙන්න කියලා. ඉතින් ඒකේ ෆොටෝස් දෙකකුත් එවලා තිබුණා. ඒ ලීක් එක ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඔය කන්ටේනර් නැව්වල යමක් ලීක් වෙන එක අපි කොළඹ සෑහෙන ඒ වගේ ඒවා හැන්ඩල් කරලා තියෙනවා. රසායන ද්‍රව්‍යද වෙනත් ද්‍රව්‍ය වෙන්න පුළුවන්. සාමාන්‍ය ඒවලත් එහෙම කන්ටේනර්ස් ඩැමේජ් වෙන අවස්ථා තියෙනවා. ඒ රීවර්කින් කියන එක නෝමල් සාමාන්‍ය ඔපරේෂන් එකක් වරායක. විශේෂයෙන් අපි වගේ කේන්ද්‍රීය වරායක ඒ වගේ ඒවා සෑහෙන්න වෙන්න පුළුවන්. මොකද අපි සෑහෙන්න ට්‍රාන්ස්ෂිප්මන්ට් හැන්ඩල් කරනවා. එතකොට ඒක අපේ වරායට විතරක් නෙමෙයි අනිත් වරායවල වලත් සාමාන්‍යයෙන් කෙරෙන සේවාවක්, සපයන්න යුතු සේවාවක්. ඉතින් අපි කේන්ද්‍රීය වරායක් හැටියට අපි මේ විදිහට වෙද්දී අපි ඒ ෂිපින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හැම සේවාවක්ම දෙන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒක සපයන්න අපි අපේ හැකියාවක් තිබුණා. ඔය ඒ වගේ ඊට වඩා සැර භයානක කෙමිකල් වුණත් ඒ වලට ක්‍රමවේද තියෙනවා. IMDG කෝඩ් එකේ ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඩේන්ජරස් ගූඩ්ස් කෝඩ් එකේ හැටියට තමයි නෞකාවල ජාත්‍යන්තරව මේ බඩු ප්‍රවාහනය කෙරෙන්නේ. ඒක නිසා හැම පෝට් එකකම ලෝකෙ කොහෙ ගියත් ඒ වලට තියෙන ඒ ස්ටෑන්ඩඩ්ස් අනුව තමයි ඒ ඩේන්ජරස් ගුඩ්ස් නැව්වල ප්‍රවාහනය කෙරෙන්නේ. ඉතින් ඒක පටවන වෙලේ ඉඳන් පටවන ඒ පැකින් කරන විදිය ඒ යම් ද්‍රව්‍යයක කොච්චරද වැඩිම තියෙන්න පුළුවන් ඒක ලොකු කෝඩ් එකක්. ඒවා අනුව තමයි ඒ රටවල් වලින් පටවලා එන්නේ. ඉතින් අපි ඒ අනුව එනකොට ඒ දෙන රපෝර්තු කිරීම අනුව අපි ඒ අවසරයන් ලබා දෙනවා. දැන් මේ නැවේ තවත් එකක් තමයි දැන් ලංකාවේ තියෙන විදිහට
සමහර පුපුරන ද්‍රව්‍ය තියෙද්දී අපිට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියත් ලබා ගන්න ඕනේ. ඒකත් තිබුණොත් විතරයි අපි මේ නැව ඇතුළට ගන්න අවසරය දෙන්නේ. ඉතින් මේ නැවේ ඒ කැටගරි එකේ මුකුත් තිබිලා තිබුණේ නැහැ. ඒ විදිහට සාමාන්‍ය අවසරය දුන්නා. නැව ඇවිල්ලා ඇන්කර් කරලා ඉන්නේ නැද්දි තමයි ඒ නැවේ ওই තත්ත්වය ඇති වුණේ. මුලින්ම ඒගොල්ලෝ අපිට ඒ පණිවිඩයක් මගින් දැන්නපු එක මෙහෙම එකක් තියෙනවා කියලා අපි ඒක ගැන කටයුතු කරමින් ඉන්නකොට මොකද රෑ 12ට විතර තමයි නැම ඇතුළට එන්න ෂෙඩියුල් වෙලා තිබුණේ. ඉතින් ඒක ගැන කටයුතු කරමින් ඉන්න අතරේ තමයි දවල් 12ට විතර මුලින්ම මේ දුමක් ගැන ඒගොල්ලෝ කෙලින්ම නැවෙන් අපේ වරාය මෙහෙයුම් කාර්යාලයට රපෝර්තු කරලා ඊට පස්සේ ඒක ගැන බලද්දී ඊට විනාඩි 15කට විතර පස්සේ කිව්වා ඒක සමතයකටපත් වුණා කියලා. ඊට පස්සේ අපි ආයේ දවල් 2ට විතර කිව්වා ආයේ දුමක් එනවා කියලා. ඊට පස්සේ අපේ කණ්ඩායමක් ගිහිල්ලා ඒක බලලා එතන ගින්නක් නැහැ. එහෙම දුමක් එන එකක් තිබුණා. ඒක ඒ හැච් එක ඇතුලේ තියෙන්නේ. එතන ඒ තත්ත්වයේ ඒක වහලා තිබුණේ වෙලේ එහෙම ආවේ. එහෙම ඉන්නදී තමයි රෑ 11:20ට විතර තමයි මේකේ කියන්නේ 20 වෙනිදා රෑ 11:20ට තමයි ගින්නක් තියෙනවා කියලා රපෝර්තු කරලා අපි ඒ වෙලේ ඉඳලා මේකට අවශ්‍ය උපරිම අපේ තියෙන හැකියාවෙන් ඒක ලබා දීලා අපි ඒක මැඩගෙන සිටියා. නමුත් මේකේ තියෙන මේවත් එක්ක අපේ ඒ නියමිත බලධාරීන් නැවේ ඕනස්ලට දැන්නවා මේකට විශේෂිත ක්‍රියාන්විතයට අවශ්‍ය එක්ස්පර්ට් ෆැසිලිටිස් ලැබෙන්න සලස්සන්න කියලා. ඒ අනුව තමයි ඒගොල්ලෝ ස්මිත් සල්වේජ් කියන කම්පැනිය පොයින්ට් කරේ මේකේ ඉදිරි කටයුතු කරගෙන යන්න. ඉතින් අපේත් සහයෝගය ඇතුව ඒගොල්ලොත් ඇවිල්ලා අපි කරගෙන හිටියා 24 දවල් අපේ සභාපතිතුමා කිව්වා වගේ 24 දවල් 2ට විතර තමයි මේ අර බෙන්ගාල බොක්කේ ඇති වෙච්ච සුළුකුණාටුවත් සමග පාලගුණය අසාමාන්‍ය ලෙස දරුණු උනේ. ඒ තත්ත්වයට එක්ක තමයි මේක පැතරියාම වැඩි උනේත් අපිට ඒ ලබා දෙන ගිනි නිවීම මේ වලට ඒ තග් යාත්‍රා වලට එතන ඉඳගෙන කරන්න බැරි තත්ත්වයක් ඇති උනේ. මම කලින් කිව්වා මීටර් 4ත් 5ත් අතරේ රළ ස්වෙල් එක තිබුණා. සුළඟේ වේගය නොට් 50 60 වෙනකන් ගස්ට් වෙන අවස්ථා තිබුණා. ඉතින් ඒ තත්ත්වයන් එක්ක තමයි මේක පාලනය කරගත්තේ නොහැකි තත්ත්වයකට ඇවිල්ලා අපි ඔක්කොම දැක්කා එතන ඉඳලා ඉතින් එන්න තත්ත්වය. ඉතින් පහවදා 25 පාන්දර ඒ තත්ත්වයේ උඩ නැවේ හිටපු ක්‍රූ එකටයි ඒ එක්ස්පර්ට් සෙල්වෝස්ලටයි නැව බැන්ඩන් කරන තත්ත්වයක් ඇවිල්ලා ඒගොල්ලන්ව අපි බේරගෙන ගෙනල්ලා. ඉතින් එදා ඉඳලා වෙච්ච තත්ත්වය අපි හැමෝම මාධ්‍යෙන් දැක්කා. ඉතින් මට කියන්න ඕනේ මේක ඔය ඉල්ලීමත් ඒක කරන්න තියෙන එකත් ඒක සාමාන්‍ය දෙයක්. මේක අර ඇමතිතුමා කිව්වා වගේ අවාසනාවන්ත අහමු සිදුවීමක්. ඒ අරෙන්න අපි නිකන් හිතලා බැලුවොත් අපි දැක්කා වෙනත් මාධ්‍යවලුනුත් තියෙනවා සුළු කන්ටේනර් ෂිප් ෆයර්ස් සති දෙකකට සැරයක් කියලා. නමුත් මේජර් ෆයර්ස් මේ දත්තවලට ඕගොල්ලන්ටත් ගියාම බලන්න පුළුවන් සාමාන්‍ය මාස දෙකකට සැරයක් මේජර් කන්ටේනර් ෂිප් ෆයර් එකක් තියෙනවා කියලා ඉන්ෂුරන්ස් කම්පැනිස් වලින් ඒගොල්ලන්ගේ දත්ත ස්ටැටිස්ටික්ස් වලින් ඒගොල්ලෝ පෙන්නලා දෙනවා. ඉතින් මේ කන්ටේනර් නැවක හෝ වෙනත් නැවක ගින්නක් ඇතිවීමත් අලුත් දෙයක් නෙමෙයි. ඒක ඉතින් සාමාන්‍ය ඒ ට්‍රේඩ් එකේ අපි මෙච්චර නැව් ප්‍රමාණයක් යනකොට ඒ වෙන ඒවා. අනිත් එක මේ කන්ටේනර් නැව් වල සයිස් එක වැඩිවීමත් සමග මේ වගේ ඒවා වෙන සම්භාවිතාව වැඩි වෙලා කියලත් ඒ දත්තවල පෙන්නලා දෙනවා. ඉතින් ඒ තත්ත්වයේ උඩ තමයි අපි මේ තත්ත්වෙට මුහුණ දුන්නේ. ඉතින් ඒකෙන් පසුව වෙන දේවල් ඒ කියන්නේ අපිට වෙන පොලියුෂන් සම්බන්ධව අපි ඒ ආයතන හැකි අයුරින් ඒ වෙච්ච මේවා ක්ලීනින් අප් ඔපරේෂන් ගැන කරගෙන යනවා. දැනටත් මේක මේ තියෙන තත්ත්වයේ උඩ ඉදිරියට කරන කටයුතු අපි ආයතනත් එක්ක කතා කරලා මේක මෙතනින් ඉදිරියට කරන්න තියෙන ක්‍රියාදාමයන් ගැන කතා බහ කරලා ඒ විදිහට කළ යුතු දේවල් වෙන්න තියෙන දේවල් අවම කරගෙන වෙන්න තියෙන මේවා අම කරගෙන හැකි ක්‍රමවේදයන් අනුව මෙතනින් අපි මේක ක්ලියර් කරගන්න විදිහට අපි ක්‍රියාදාමයන් වලට දැන් එළඹිලා ඉන්නවා. ඒ කටයුතු තමයි ඉදිරියට අපි ආයතනත් එක්ක කතා කරලා කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ වෙලාවේ ආරාධනා කරනවා වරාය උපසභාපති ආචාර්ය ප්‍රසාන්ත ජයමාන්න මැතිතුමා. ඇමතුමා සහ
හබ මාස්ට කලින් විස්තර කරා වගේ ජෙනරල් දාරත්නායක මැත්තුමත් විස්තර කරා වගේ අපේ වරාය කේන්ද්‍ර ස්ථානයක පිහිටලා තියෙන වරාය වැඩි හරියක් වෙන්නේ ප්‍රතිඅපනයනය සම්බන්ධ දේවල්. එතකොට ප්‍රතිඅපනයනය කරනකොට ලංකාවේ පාවිච්චියට ගන්න දේවල් වලට අමතරව ලෝකයේ අනිකුත් වරායවල් විශාල ප්‍රමාණයකට අවශ්‍ය බහලුම් හැසිරවීම අපේ කොළඹ වරාය හරහා සිද්ධ වෙනවා. එතකොට වසරකට මිලියන 8කට ආසන්න බහලුම් කන්ටේන හසුරවන වරායක් හැටියට අපේ ඉතා දක්ෂ නිලධාරී මණ්ඩලයක් විසින් මෙම සියලුම ලැබෙන සහ පිටවෙන බහලුම් වලට අදාළ ක්ලැසිෆිකේෂන් එක අනුව ඩේන්ජරස් කාගෝ එකක්ද ඩේන්ජරස් නොවන කාගෝ එකක්ද කියන එක අනුව තමයි අපේ හැසිරවීම් කරගෙන යන්නේ. ඩේන්ජරස් කාගෝ ක්ලාසස් 9ක් තියෙනවා. එක්ස්ප්ලෝසිව් වලින් පටන්ගෙන එකින් එක පහළට එනවා. එතකොට එක්ස්ප්ලෝසිව් එක ඊට පස්සේ තියෙන්නේ ගෑසස්. අපි ඕගොල්ලෝ පාවිච්චියට ගන්න ගෙවල් වල සාමාන්‍ය ගෑස් පවා ඩේන්ජරස් කාගෝ කියන කැටගරි එකේ දෙවෙනියට එන්නේ. ඊළඟට ගෙදරක පිරිසුදු කිරීමට ගන්න අර ක්ලීනින් මැටීරියල් වලට හදන්න ගන්න දේවල් පවා ඩේන්ජරස් කාගෝ කැටගරි එකට තමයි ලංකාවට එනකොට එන්නේ. එතකොට ඩේන්ජරස් කාගෝ හැන්ඩල් කරනවා කියන එක ඩේන්ජරස් කාගෝ සම්බන්ධ දේවල් කියන එක අලුත් දෙයක් නෙවෙයි. මේක මේ ව්‍යාපාරයේ සාමාන්‍ය ස්වභාවයක්. ලංකාවට අවශ්‍ය තෙල්, ලංකාවට අවශ්‍ය ගෑස්, ලංකාවට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය රබර් කර්මාන්තයට, තේ කර්මාන්තයට, වෙනත් භාණ්ඩ නිෂ්පාදන වලට අවශ්‍ය සියලුම රසායන ද්‍රව්‍ය අපිට ලැබෙන්නේ මේ වරාය හරහා. එලෙසම අපි ප්‍රතිඅපනයනය කරන මධ්‍යස්ථානයන් නිසා ආසියාවේ බොහෝ රටවල් වලට යන මෙවැනි රසායන ද්‍රව්‍යත් අප හරහා තමයි යන්නේ. එතකොට මේක යථාර්ථයක්, මේක පිළිගන්න ඕන දෙයක්. මේක අමුතුවෙන් අපි බලලා ඩේන්ජරස් කාගෝ මෙහෙට ගෙන්න ගන්නවා හරි නැත්නම් අපි එපා කියනවා හරි දෙයක් අපිට කරන්න විදියක් නැහැ. මේක තමයි මේ ට්‍රේඩ් එක. මේක තමයි මේ ව්‍යාපාරය. එතකොට මේ ව්‍යාපාරේ රැඳිලා ඉන්න ඕනම වරායකට මෙවැනි බහලුම් හැසිරීම සිදු කරන්න වෙනවා. එහෙම තියෙද්දී ඒ හසුරුවාගෙන යන ක්‍රමවේදයේ හසුරුවාගෙන යන අතරතුරේ යම් හදිසි අනතුරු විය හැකියි. දැන් පාරක වාහනයක් යනකොට ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ නැව් වැඩ කරන්නේ තෙල් වලින්, මැෂින් වලින්, විදුලියෙන්, මිනිස්සු සම්බන්ධ වෙලා ඒවයි යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපිට තියෙනවා බෙස්ට් ප්‍රැක්ටිසස්. නැත්නම් ඉතා හොඳ ක්‍රමවේදයන් මේවා අවම කර ගැනීමට. අපිට සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න බෑ. මම එක දත්තයක් විතරක් කියන්නම්. මේ යුරෝපියන් යූනියන් එකෙන් ඉෂු කරලා තියෙන ඩේටා වලට අනුව 2019 විතරක් නැව් සම්බන්ධ යුරෝපියන් රීජන් එකට අදාළව නැව් 3062ක ප්‍රශ්න වෙලා තියෙනවා. සම්පූර්ණම 21ක් ගිනිබත් වෙලා තියෙනවා. ජපානයේ ගිනිබත් වෙලා ගිලිලා ගිහිල්ලා තියෙනවා. ජපානයේ ආශ්‍රිතව ගත්තොත් නැව් 29ක් ගිය අවුරුද්ද ඇතුළත ගිනිබත් වෙලා ගිරා බහලා තියෙනවා. ඉතින් මේක තමයි අපි ඉන්න මේ ව්‍යාපාරයේ යථාර්ථය. මේ ව්‍යාපාරය කරගෙන යද්දී මේ වගේ අවාසනාවන්ත තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඒ වළක්වා ගැනීමට කළ යුතු ඉතාම හොඳ ක්‍රියාමාර්ග දක්ෂ නිලධාරී මණ්ඩලයක් විසින් කරමින් පවතිනවා. මේ නිලධාරීන් කියන්නේ මේ අද ඊයාවාය නෙවෙයි. ඉංජිනේරුවෝ, රසායන ද්‍රව්‍ය පිළිබඳ සම්බන්ධ අය සහ මේ ශිපින් කියන ඉන්ඩස්ට්‍රි එකේ, වරාය කියන ඉන්ඩස්ට්‍රි එකේ වසර ගණනාවක් තිස්සේ රැඳිලා ඉන්න අය ඒගොල්ලෝ දන්නවා මේක හරියටම කරගෙන යන විදිහ. ඒක තමයි අපිට කොළඹ වරාය හැටියට අපේ ලෝකේ පළවෙනි වරායන් 20 වගේ අතර අපි ඉන්නවා. ඒ ස්ථාවරයේ රැඳිලා තියෙන්නේ ඒ අපේ තියෙන ඉතාමත් කාර්යශූර නිලධාරී මණ්ඩලය සහ ක්‍රමවේදයන් නිසා බව අපි පසක් කරන්න ඕන. ඒ තමයි මට කියන්න තියෙන්නේ. ඊළඟට මම ආරාධනා කරනවා කෙටියෙන් වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනරත්න මැතිතුමා.
අපේ ගරු වරාය නාවික ඇමතිතුමා සහ අනෙකුත් නිලධාරීන් පවසු අන්දමට මෙම අවස්ථාව පිළිබඳ සවිස්තර ප්‍රකාශයක් ඉදිරිපත් කරා. ඒ අනුව දැනට නාවික ලේකම් කාර්යාලයේ කාර්යභාරය වශයෙන් අපිට පැවරලා තිබෙනවා මෙම සම්බන්ධීකරණ කටයුතු කරගෙන යන්න. මොකද අපි මේ වගේ අවස්ථාවකදී කෝස්ටල් ස්ටේට් එකක් හැටියට කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. එතකොට අපේ ආයතනය මගින් රටේ මේ සම්බන්ධ ක්‍රියා කරන සියලුම රාජ්‍ය ආයතන සහ ඊට අමතරව මෙම නැවේ දජ රාජ්‍ය වශයෙන් කටයුතු කරන සිංගප්පූරු රජය සමග සහ නැව් නියෝජිතයන් ඒ වගේම PNI ඉන්ෂුරන්ස් ඒ කියන්නේ රක්ෂණ සමාගම සහ නැව් අධිකරණ සමග සම්බන්ධ වෙලා කෝඩිනේට් ඒ කියන්නේ සාකච්ඡා පවත්වලා මේ කටයුත්ත කොහොමද අපි ඉදිරියට කරගෙන යන්නේ කියන එක අපි එදා පළවෙනි දවසේ ඉඳලා මේ වෙනකනුත් මින් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පළවෙනි සාකච්ඡාවේදීම මේ රක්ෂණ සමාගම නැවකට රක්ෂණ සමාගමක් තියෙනවා. ඒ රක්ෂණ සමාගම මේ කටයුත්තට සහභාගී වෙන්නේ කොහොමද කියන එක නැව් අධිකරුවන් ඒ වගේම සිංගප්පූරු රාජ්‍ය ඒ මර්චන්ට් ෂිපින් එක සමග සම්බන්ධ වෙලා සාකච්ඡා කළා සම්බන්ධ වෙලා ඒ අනුව ඒ සල්වේජ් කම්පැනියක් අපොයින්ට් කළා ඒ කටයුත්ත දිගින් දිගටම කරගෙන යනවා. ඒ අනුව අපි නාවික ලේකම් කාර්යාලයේ ඒ සම්බන්ධව සියලුම සාකච්ඡා පවත්වලා හැම ආයතනයක්ම එක්කාසු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මින් ඉදිරියට මේක දැනට මෙවන්නව ගිලිමින් පවතිනවා. ඒ අනුව මින් ඉදිරියට ඒ සම්බන්ධව එම රක්ෂණ සමාගම සමග සහ සිංගප්පූරු රජය සමග කොහොමද කටයුතු කරන්න කියන එක අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත කටයුතු කරමින් පවතිනවා. ඒ සමගම මේ සම්බන්ධව අපි වන්දි ලබා ගැනීම සම්බන්ධවත් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත කරගෙන යමින් පවතිනවා. හරි ප්‍රශ්න තියෙනවා නම් ඔබට ඉදිරි සහෝදර මාධ්‍යවේදීන්ට දැන් ප්‍රශ්න යොමු කළ හැකි. එක ආයතනයකින් ඔබට අත්‍යවශ්‍යම ප්‍රශ්නය යොමු කරන්න. මොකද සියලුම මාධ්‍යන් වලට අවස්ථාව ලබා දී යුතු නිසා. ප්‍රශ්න යොමු කරන්න. මම අසංක අතපත්තු මම හාබ මාස්ටර්ට මේ ප්‍රශ්න යොමු කරන්නේ තාක්ෂණික ප්‍රශ්න දෙකක් එකට කැටිකර යොමු කරන්නේ. දැන් මෙම නැව ඉන්දියාවෙන් ලංකාවට සේන්දු වෙනකොට ඔබතුමාට එම නැවේ කපිතාන්වරයා දැනුවත් කරලා තිබුණා නේද? මෙවන නැව යෝග්‍ය තත්ත්වයෙන් නොතිබෙන බවට, ඒ කියන්නේ ධාවනයේට නුසුදුසු නැවක් ලංකාවට එන බව ඔබතුමා පැහැදිලිව දැනගෙන හිටියා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් නැවක් මේ වගේ ආපදා තත්ත්වයකට පත් වුණාම ship to ship ඉන්ධන මාරු කිරීමක් කරනවා. අපි මෙතෙක් කරේ නැහැ. දැන් භයානක ව්‍යසනයක් අතලඟ. ඇයි මෙතෙක් ඒ ship to ship ඉන්ධන ට්‍රාන්ස්ෆර් එක කරේ නැත්තේ? අනිත් එක තමයි එක්ස්ප්‍රස් ෆර්ල් නෞකාවේ ලංකාවට ගෙනාවු බහලුම් වල තිබුණේ එතනෝල් නේද? එම නිසානේ රජය වසන් කරන්නේ මෙම ආනයනික ද්‍රව්‍ය මොනවද කියලා දැනට ප්‍රකාශ කරන්නේ නැත්තේ. හොඳයි ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේ උනේ ධාවනයේ සුදුසු නැහැ කියලා දැනුම් දීමක් කරලා තිබුණා කියලා මම තරයේම ප්‍රතික්ෂේප කරනවා. කිසිම දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. මේ නැව මාස 3යි තවම නැවට මාස 3යි. නමුත් ඒ නැවක වුණත් එහෙම තත්ත්වයක් එන්න පුළුවන්. නමුත් මම කලින් මුලින්ම මගේ මූලික හැඳින්වීමේදී කරා කිසිම දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. කිසිම සිද්ධියක් සම්බන්ධව කිසිම අසාමාන්‍ය සිද්ධියක් සම්බන්ධව කිසිම දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. දෙවැනි එක ඔබතුමන් ඇහුවේ ship to ship transfer කියන එක. ship to ship transfer දැන් සාමාන්‍යයෙන් අපි ship to ship තමයි දැන් කොළඹ වරායේ මේ ඇන්කරේජ් එකට ඇවිල්ලා අපි තෙල් සපයනවා නැව් වලට. ඒක අපේ තව සේවාවක් අපි සපයනවා. දැන් මේ කාලෙදී ඒ සේවාවත් කරන්න බෑ. ඒ කියන්නේ ඒ තරමට මුහුද රළුයි. ඒක නිසා ඒ වගේ දේවල් කරන්න බැරි අවස්ථාවක මේ ඒක කරන එක තව ඊට වඩා ඒ ට්‍රාන්ස්ෆර් ඔපරේෂන් එකේදී
තෙල් පොලියුෂන් එකක් එන්න පුළුවන් chance එක වැඩි. නමුත් මේ නැවේ මේ තියෙන තත්ත්වය අනුව ඒ වගේ දෙයක් කරන්න බෑ. නැවේ පව නැහැ. ඒ වලට අතිවිශේෂ උපකරණ අවශ්‍යයි. ඒ වලට යන්න අවශ්‍යයි. ඉතින් එහෙම කරන්න තත්ත්වයක් නැහැ. නිකන් අර හැමෝම ship to ship transfers කියලා ඔක්කොම කරන්නේ ship to ship transfers තමයි. ඇත්තටම එක්ක ship to shore ගහලා එතනින් ship එකට ගහලා තමයි නැව් වලට දෙන්නෙත්. ඒ වගේ තියෙන්නේ. නමුත් ඒ කරන හැම එකම හැම වෙලෙම කරන්න හැකියාවක් නැහැ. ඒකට ඒ තියෙන කාලගුණය සහ ඒකට කරන්න පුළුවන් අවස්ථාවන් අනුව බලන්න ඕනේ. සාමාන්‍යයෙන් මට තුන්වෙනි එකක් මට මතක විදියට තුනක් ඇහුවා දෙකක් කිව්වට එතනෝල් එක. ඇත්තටම ඒක මම හිතන්නේ අර කටට මේව ඉන්න දන්න මේ නැවේ එතනෝල් නැහැ. මට දීලා තියෙන වාර්තාවේ එතනෝල් ඩික්ලෙයාර් කරලා නැහැ. තියෙන්නේ මෙතනෝල්. මෙතනෝල් තියෙනවා කියලා තියෙනවා. මම දැක්කා ඔක සමහරු කතාවටත් කියනවා එතනෝල් කතාව. ඇත්තටම මේ නැවේ එතනෝල් නැහැ. මෙතනෝල් කියන එක තමයි මේ නැවේ ඩික්ලෙයාර් කරලා තියෙන්නේ. හොඳයි තවත් මාධ්‍ය ආයතනයකට අපි අවස්ථාව ලබා දෙනවා. This is Iswaran from Daily Mirror. Just want to clarify about the ship entering Sri Lankan waters when there was a leak. I think you said something that we were informed about this, but was there a situation where this, allowing a ship to enter Sri Lankan waters while there was such a leak that would pose the sort of a big threat where we now see an incident happening? Actually, when they entered, they have not notified us about a leak. As I mentioned during my initial thing, they entered, and while they were there, only they did indicate to us that leak. But leaks can be different. I mean, when we say leak, if the ship is leaking, it's a different thing. They reported about this particular one container, a slight leak of that thing, and they indicated also the nature of it. So that leak, under that situation, is not a condition where a ship will be denied entry. They were already at our anchorage when they reported it, but that is not a condition to deny the ship's entry, that particular leak which they reported and indicated. But the subsequent incidents which propped up, that is what prevented them from being brought inside. So that leak was not reported in the first place when they came into our waters, and it is not a condition which warrants a denial of entry into the berth. තවත් මාධ්‍ය ආයතනයකට අපි අවස්ථාව ලබා දෙනවා. මම සහන් දහනායක හෙළකුරු සහ සිටිසන් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් දැන් ඇමතුමත් සඳහන් කළා විවිධ පාර්ශව විසින් විවිධ චෝදනා කරනවා තම තමන්ගේ මතවාද ප්‍රකාශ කරනවා කියලා. එතකොට දැන් මේ මතවාදවලට සහ මේ සියලු දෙයකටම පිළිතුරු දෙන්න පුළුවන් අවස්ථාවක් අපි සතුවම තියෙනවා. ඒ තමයි අපි දන්නවා ඕනෑම නැවක සංවාද සහ ඒ පටිගත කිරීම පටිගත වෙන උපකරණයක් තියෙනවා VDR එහෙම නැත්නම් අපි කියනවා voyage data recorder කියලා. එතකොට මේකේ තියෙනවා නේද මේ සියලුම සංවාද නැවත් සමග සිදුවෙච්ච එහෙම නැත්නම් නැවෙන් අපිට කරපු දැනුම් දීම්. එතකොට තවමත් මේක සම්බන්ධව කතා බහක් ඇති වුණේ නැහැ. එතකොට මේ VDR උපකරණයට කුමක්ද සිදු වුණේ? එහෙම නැත්නම් ඒක මොකක්ද ඒවයි පටිගත වෙලා තිබ්බ දේවල් වලට උනේ කියන එක දැනගන්න කැමතියි. ඒ වගේම අපි දැක්ක මාධ්‍ය වාර්තා පළ වෙලා තියෙනවා රාජ්‍ය අමාත්‍ය අපේ නාල ගොඩේවා මැතිතුමා කියලා තියෙනවා මේ වන්දි මුදල් ලබා ගැනීමට නොහැකි වෙනවා කියලා මේ තියෙන තත්ත්ව හැටියට. එතකොට දැන් ලෝ ඩයමන්ඩ් නෞකාවෙත් හරියට වන්දි මුදල් අපිට ලැබුණ නැහැ කියන කතාවත් අතරේ මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපිට වන්දි මුදල් නොලැබී යයිද? එතකොට මේ වෙච්ච පරිසර හානියට මේ වෙච්ච සමුද්‍ර හානියට කුමක්ද සිදු වෙන්නේ? data recorder VDR එක සම්බන්ධව දැනට අපේ CID එක මේ ඉන්වෙස්ටිගේෂන් එකක් කරගෙන යනවා. ඒ අනුව ඒ VDR එක ගන්න නැවේ දැන් ගිලිලා නිසා අපේ නේවි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතුව මම VDR එක අපේ CID එකට කස්ටඩි එකට ගන්න දැන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම වන්දි මුදල් සම්බන්ධව ඉන්ෂුරන්ස් සමාගම රක්ෂණ සමාගම සමග සහ නැවේ අයිතිකරුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේම සිංගප්පූරු
රාජ්‍ය ආයතනය සමග දැන් කතා කරගෙන ඒක ඒගොල්ලෝ ඇග්‍රි වෙලා තියෙනවා මේ ඉන්ටරිම් පේමන්ට් එකක් කරන්න. ඒ කියන්නේ දැනට වෙලා තියෙන අලාභය ගණනය කළා ඒක අපි යාලට ඉදිරිපත් කරාම අපේ නීතිපතිතුමාගේ හරහා ඒක ගෙවීමට සහ ඒ සම්බන්ධ ඒවා බීච් ක්ලීන් අප් ඒ සම්බන්ධව කටයුතු කරන්න ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා කියන එක අපිට වග වෙලා තියෙනවා. හොඳයි, තවත් මාධ්‍ය ආයතනයකට අවස්ථාව ලබා දෙනවා. මාධ්‍ය ආයතන 13ක් මේ වෙන විට ප්‍රශ්න ඇසීමට සූදානමින් සිටිනවා. මම අරුණ කුලතුංග ස්පාඤ්ඤේ ලාවර්දාඩ් agency එකෙන්. My question is for Captain Nirmal. Captain, could you tell us what are the next steps now in terms of the oil spill? If there's going to be a possible oil spill, are we going to suck out the oil in some way, or what is your plan for this at the moment? Regarding if there is an oil spill, just to explain the situation with what went on, we knew that there were about total little over 300 metric tons of different grades of oil on board at the time this incident happened. It is the experts' view, as also I think you can, we had a discussion with the nature of the fire which took place on board. The experts who came, they are of the view that the oil would have burnt, but we are not confirming. I mean, we are not saying 100% there is no oil. We have to look at the worst case scenario. There is a possibility that there may be some. So we have mustered all our, there is the NOSCOP, which is the National Oil Spill Contingency Plan, revolving the leadership is under MIPA and all the stakeholder agencies in Sri Lanka, where we have resources for fighting pollution. All that has been, that NOSCOP is in operation now. So we have kept all the things standby, and whatever required, if there will be an oil spill, to do. And also the vessels in the vicinity are with having dispersants to disperse in case of an oil spill. So far, I would say that now it is nearly 36 hours since the vessel went down, the after part went down. We have not seen a oil spill so far. We can consider we are lucky that, and maybe so in case if it happens, there are skimmers as well, but we have to understand that in this weather, even today, this morning we were there, there is still about 2-meter high swell. So those skimmers can be used in certain conditions, but containing it, if it comes out, would be the thing which has been discussed with the salvos and the parties at the location. And there is also Indian Coast Guard vessels still standing by to assist as necessary. And with our resources, we are standing by to act in case if such an occurrence happens. මම සජිත් net FM රේඩියෝවෙන් මට ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා කිව්වා මේක මේ තෙල් දහණය වෙලා කියන බවට තමයි වාර්තා වෙන්නේ කියලා. අපි දන්නා මෙට්‍රික් ටොන් 320ක තෙල් ප්‍රමාණයක් තිබ්බ මේ නැවේ. ඒ කියන්නේ එතකොට මේ මුළු තෙල් ප්‍රමාණය කොච්චර දහණය වෙලාද කියන වාර්තාවක් ලබා ගැනීම හැකියාවක් තියෙනවද? ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ නැවේ ගෙනාවේ මොනවද කියලා ඔබතුමල්ලා හඳුනගෙන තියෙනවද? කියන්නේ රසායනික ද්‍රව්‍ය මොනවද? ඒ දේවල් ඔවුන්ගෙන් අහලා. මොකද අපි දන්නේ මුහුදට මුසුනේ තවමත් මොනවද කියන එක හරියටම. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අපි දන්නවා ලංකාව කියන්නේ දූපතක්. දැන් නැව් දැන් මීට කලිනුත් නැවක් ගිනි ගත්තා. ඇයි ලංකාව තවමත් මේ ඉන්දියාවෙන් ගේන්න ඕනේ නැවක් මේ මොකක් හරි වුණාම නිවන්නේ? ඒ වගේම විශේෂඥ සහාය ගන්න ඕනේ. ලංකාවට ක්‍රමවේදයක් නැද්ද මේ දේවල් සකස් කරගන්න මේ ගිනි නිවීම සහ මේ දේවල් සම්බන්ධයෙන්? මොකද ලංකාව හරහා ජාත්‍යන්තර නැව් මාර්ගයක් වැටිලා තියෙනවා. ඇයි මේ දේවල් කරන්න ප්‍රමාද? මුල් ප්‍රශ්නෙට තිබුණු සියලුම තෙල් දහනය වෙලාද කියන එක දැන් ඇත්තටම ඔබතුමා නිව් ඩයමන්ඩ් නෞකාවෙත් ඒ වගේ ඊට වඩා
තෙල් තිබුණා අපිට වාසනාවකට අර කාගෝ ඔයිල් වලට මේ වුණේ නැහැ. ඉතින් ඒ තිබිච්ච අපි දැන් ඇත්තට 20 වෙනිදා පටන් අරන් ඔය තෙල් ටැංකි පැත්තට ගින්න ආවේ ඇත්තට 24 වෙනිදා රෑ ඉඳලා. ඉතින් ඒ දවස් කිහිපයක් අපි ගින්න මේ තත්ත්වයට පත් කරන්න කලින් දවස් කිහිපයක් ඒ ඒරියා එකේ හොඳටම ගිනි දළු ගියා කියන්නේ ගින්න ඇවිලුණා. ඉතින් ඒ අතරේදී ඒ ඇතිවෙච්ච ගින්නත් සමග මේ වගේ ප්‍රමාණයක් දහනය වෙනවා කියන එක සාමාන්‍යයෙන් උපකල්පනය කරන්න පුළුවන්. මම උපකල්පනයක් නෙමෙයි ඒක විශේෂඥ ඒ කියන්නේ ඒ එක්ස්පර්ට්ස්ලාගේ අදහසත් එහෙම තමයි. නමුත් අපි එහෙමමයි කියලා හිතන්නේ නැති නිසා තමයි අපි සූදානමින් ඉන්නේ තවත් මොනවා හරි ඉතුරු වෙලා තිබුණොත් ඒ සම්බන්ධව කටයුතු කරන්න. අනිත් එක ඔබතුමන් ඇහුවේ නැවේ දැනට කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා ගණනය කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ නැව ඒ දැන් තියෙන තත්ත්වය අනුව තාම නැවට කාටවත් ගිහිල්ලවත් ඒ වගේ ඒ ටැංකි වල තියෙන තෙල් ප්‍රමාණයන් බලන්න තත්ත්වයක් නැහැ තවම. එතන ඒ නැවට ගොඩ වෙලා ඒවා කරන්න ඕනේ. ඒ ඇසෙස්මන්ට් එක තමයි අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කලින් කිව්වේ මේක ඉවරුනාම මේ ෆුල් ඇසෙස්මන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් එහෙම ඇසෙස්මන්ට් එකක් කරන තත්ත්වයක් තාම නැවට නැගලා කරන තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් තෙල් තියනවද කොච්චරක් තියනවද කියලා ඒ විදිහට බලන තත්ත්වයක් නැහැ තවම. Yeah, this is Amal Jayasinghe from France Press. I would like to ask any of the panelists what are the next එකට උත්තර ලබා දෙන්න තියෙනවා මතක් වෙලා නැති සිටින්න. තුන්වෙනි ප්‍රශ්නයට net FM එකේ මාධ්‍ය ආයතනයෙන් අහපු එකේ තමයි අහුව ප්‍රශ්නය තමයි මේවට අපි විශේෂයෙන්ම නාවික කේන්ද්‍රස්ථානයක් හැටියට අපි කොහොමද මේකට පිළියමක් යොදන්නේ. මං හිතන්නේ අපි ඉදිරියේදී මේ වන විට වරාය නැගෙනහිර පර්යන්තය, බටහිර පර්යන්තය 1, බටහිර පර්යන්තය 2 සහ උතුරු පර්යන්ත. තව පර්යන්ත ගණනාවක් ඉදිරියේදී මේ වන විට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් වරාය නගරය. ඉතින් ඒ නිසා අපි මේ දැනටත් අපි දින 4ක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාවත් වරාය අධිකාරියත් තමයි මේ ගින්න මැඩපවත්වන්න අවශ්‍ය කරන කටයුතු කරේ. මේක ඊට වැඩිය වැඩි දියුණු කරලා මේක ජාත්‍යන්තරයෙන් අපි කැඳවනවට වැඩිය අපි විසින්ම මේ ෆයර් යුනිට් හදලා අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අමාත්‍යාංශය හැටියට වරාය අධිකාරී හැටියට අපි තීරණ ගන්නවා ඉතින්. තව එක ප්‍රශ්නයක් ගැනීමක් යොමු කරන්න. Yeah, may I ask මහත්මයා ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. Thank you. Amal Jayasinghe from France Press. Maybe any of the panelists can respond to this. What is the best case situation for the port? Because I believe this occupies part of your anchorage. So what do you expect to do with the wreck? Yes, regarding the wreck, there will be a stage now. We have to get the things off it. I mean the debris, the burnt containers. Actually, we had a initial discussion before coming with the salvos and the PNI club. That has to be assessed how best we can remove the wreck, whether it is a case of after taking the things to refloat it and tow away or to cut it and take away. Those things actually can be, the conclusions can be made only after doing a proper detailed assessment, which at this stage we have not been able to do. I mean, that will take time. Of course, you would appreciate that it will take time to do a proper detailed assessment of the condition, and then only accordingly we will formulate a plan to getting rid of the wreck from the location. මම චමුදින මුලසිංහ ශ්‍රී FM ප්‍රවෘත්තිංශයෙන් මගේ පළවෙනි ප්‍රශ්නේ මම යොමු කරන්නේ උපසභාපතිතුමාට. උපසභාපතිතුමා කිව්වා ඔබ විදිහට දැන් ගොඩක් ප්‍රොටෝකෝල් සහ ටෙක්නිකල් කාරණා ගොඩක් ෆලෝ කරනවා කියලා. නමුත් එතනදිම එතුමා කිව්වා මොන්සූන් එක හදිසිය ආවා ඒක නිසා අපිට මේ කාරණා හරියට ගින්න නිවා ගන්න බැරි වුණා කියලා. එතන මෙතන පොඩි පරස්පරතාවයක් තියෙනවා නේද? අනිත් පැත්තෙන් දැන් ඔබතුමා කිව්වා මාසෙකට ජපානයේ 20ක් විතර මේ විදිහට නැව් ගිනි ගන්නවා. එහෙම කාරණා සිද්ධ වෙනවා කියලා. නමුත් එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ එතකොට සාමාන්‍ය දෙයක්ද මේ විදිහට මසුන් මැරෙන එක, වෙරළ දූෂණය වෙන එක ඒක සාමාන්‍ය විදිහටම වෙනවද? ඉදිරියේදීත් අනික් එක දැන් මේක සාමාන්‍ය කාරණයක් නෑ. ඒතකොට ඉදිරියේදීත් මේ දේ වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා.
පළවෙනි දේ ඔබතුමා කියන්නේ වැරදි. මං කිව්වේ නැති දෙයක්. මම කිව්වේ නෑ මේ මාසෙකට නැව් 20ක් ගිලෙනවා හරි ඇවිලෙනවා හරි කියලා. ජපානයේ ආශ්‍රිත මුහුදේ ගිය වසර තුල නැව් 29ක් ගින්නට අහු වෙලා තියෙනවා. ඒක තමයි මම කිව්වේ. ජපාන ආශ්‍රිත මුහුදේ. EU data අනුව යුරෝපියන් යූනියන් එකේ data අනුව නැව් සම්පූර්ණයෙන්ම 21ක් 2019 වසරේ ගිලා බහැලවර වෙලා. මාසකට නෙවෙයි අවුරුද්දකට සම්පූර්ණ 2019 අවුරුද්දේ 2020 අවුරුද්දේ ඒ EU යුරෝපියන් යූනියන් එක සම්බන්ධ සහ ජපානයට සම්බන්ධ දේ. අනිත් එක ස්වෙල් එක ගැන කියන එක මම කිව්ව දෙයක් නෙවෙයි. ස්වෙල් එක ගැන ඒක ටෙක්නිකල් පොයින්ට් එකක්. ඒක හාබර් මාස්ටර් කිව්වේ. ඒකට හැබැයි මම ඒකට උත්තර දෙන්නම්. ස්වෙල් එකක් කියලා තියෙන වෙලාවක ස්වෙල් එකක් කියලා කියන්නේ මුහුදු රළ ඉතාමත් උඩ මට්ටමකට යන එකක්. අපේ පහුගිය වසර 25ක විතර තියෙන දත්ත අරගෙන බලපුවම වරාය පැය 36ක් තිස්සේ වැඩ නවත්තපු වෙලාවක් තිබිලා නැහැ අපේ දත්ත අනුව. හැබැයි මේ ගිය 24 වෙනිදා මේ තිවිච්ච කාලගුණ තත්ත්වයක් උඩ පැය 36ක කාලයක් වරාය මෙහෙයුම් පවා අපිට නවත්තන්න සිදුයි. ඒකෙන් ඔබට තේරුම් ගන්න ඕන කොපමණ ප්‍රමාණයක කාලගුණික විපර්යාසයක් වෙන්න ඇතිද මේක කියලා. මේකේ තියෙන බරපතලකම. එතකොට ඒ නිසා තමයි මේ මෙහෙයුම කරගෙන යෑමේදී අපහසුතාවයන් වලට පත් වුණා කියලා හාබර් මාස්ටර් කිව්වේ. එතකොට ඒකෙන් කොයි වෙලාවකවත් සඳහන් වෙන්නේ නැහැ ෆයර් ෆයිටිං කේපබිලිටි එක සහ අපි ඇතුලේ හැන්ඩල් කරන කේපබිලිටි එක කියන්නේ දෙකක්. මම ඔබතුමාට විස්තර කරේ අපේ වරාය ඇතුළත සහ වරායට පැමිණෙන නෞකාවන් හැසිරවීම සම්බන්ධයෙන් අපට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුගතව තමයි අපි සියලුම හැසිරවීම් කරගෙන යන්නේ. එතකොට එය සහ හදිස්සියකදී ගිනි නිවීම සහ කාලගුණ විපර්යාසයන් සමග සිද්ධ වෙන දේවල් කියන්නේ දෙකක්. අපි ප්‍රොටෝකෝල් එකක් ෆලෝ කරනවා. සියලුම ඩේන්ජරස් කාගෝ සහ අනිත් කාගෝ කියන දේවල් එනකොට ක්‍රමවේදයක් ක්‍රියාපටිපාටියක් චෙක් ලිස්ට් එකක් ෆලෝ කරලා තමයි ඒ දේ කරන්නේ. ඒක තමයි ඔබතුමාට දෙන්න තියෙන උත්තරේ. අපි අනිත් ප්‍රශ්න ටිකත් ඉක්මනින් යොමු කරමු. තවත් මාධ්‍ය ආයතනයකට අවස්ථාව තිබෙනවා. Fernando from Daily Financial Times. This question is to the Chairman Ports Authority. Now there's a investigation by the CID. Go ahead. හොඳයි. Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව මාධ්‍යවේදීන් සම්බන්ධ කරගනිමින් මේ විදිහට මාධ්‍ය සාකච්ඡා පවත්වන අතරතුර තාක්ෂණික ගැටලු මතුවෙනවා. නැවතත් අපි අවස්ථාව ලබා දීමට සූදානම්. තවත් සහෝදර මාධ්‍යවේදියෙකුට අවස්ථාව ලබා දීමට සූදානම් අපි. Can I ask a question until Asiri comes back? This is Asantha calling from Bloomberg. Can I ask a question? Yes, go ahead. Okay. I understand that there were some class 9 cargo, which is kind of a miscellaneous dangerous good, which have to be stored in a proper way. Have you had any look at whether they were stored wrongly, maybe below deck? Because I understand Captain Nirmal said that the fire started, the first fire started below deck, and also when something like this happens, when they call for assistance for acid or something, is there a way of giving them priority and clearing it quickly instead of waiting for their allocated berth time? And the third question is why don't we have an opportunity? Why don't we give opportunities for these Sanlos and all these people like these foreign expert organizations to set up their companies here? The shipping, the big tug companies and so on. Why are they blocked? First one, I would answer regarding the stowage. When the stowage planning is done by each terminal, they have these segregation requirements and separation requirements.
If not, it will show up. So I would believe that it was planned in the proper way as required by the IMDG code, because that will come up in the storage planning. In the program it is there what separation, where each category of cargo like explosives cannot be stored down below. There are so many conditions for each and every class. Even within the class there are conditions which are taken into account when the storage planning is done by the terminal, and when the terminal plans the storage and they give the planned storage to the ship, the ship's personnel check on that and confirms it is okay. When they check through their loading program on board, it will show up if there is any conflict within the dangerous cargoes. The second one was can you දෙවන ප්‍රශ්නය නැවතත් යොමු කළ හැකි. ඔබගේ දෙවන ප්‍රශ්නය නැවතත් යොමු කරන්න. Whether there is a way of giving priority to, for berthing when some problem is declared. Yes, if a problem is declared, depending on the situation, we will take that into account. There have been situations where a ship is coming in and we see a couple of containers where they were smoking, and we did give priority, brought her in, because on these big ships you cannot get in there, and we have taken those two out and those two containers out and fought the situation. We have done like that. So it was not a case with this ship, because the way the things turned out, we were not first given, we were not aware of situation, and when the situation arose, it was not in a position to be brought in and handled. The third one, I think I'm not sure why you say they are being blocked. I'm not aware. Actually, the salvage company is being blocked coming in here. I think that is their preference. Also, to tell you frankly, it is a commercial thing with because if they do request, I believe, I mean under BOI or whichever way, there are so many ways for them to come in. So there are other service providers who have come in. I do not know how, do you have any particular information as to that a particular company has been blocked? Then of course, then the relevant authorities will look at it. But I am not able to give a blanket answer because I do not know that they are blocked. There are provisions to come in. There are regulations that they may have to register them under Sri Lankan flag, or there are certain conditions which they have to fulfill. But I have not heard of anyone saying that we tried to come, we are blocked, that sort of thing. තවත් මාධ්‍ය ආයතනයකට අවස්ථාව ලබා දෙනවා. ඔව් මම අරුණ පුවත්පතෙන් නයන තරංග ගමගේ කතා කරන්නේ. මම ඔය විද්වත් මණ්ඩලයේ ඕනෑම කෙනෙකුට මේකට උත්තර දෙන්න මම කැමති උත්තර දෙනවා නම් පොදුවේ දැන් මේ සල්වේජ් කම්පැනි සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නේදී ඇත්තටම දැන් අපේ රාජ්‍ය අමාත්‍ය නාල ගොඩේව මහතා පෙන්නලා දීලා තිබුණා මේක කවුරුත් බ්ලොක් කරනවා නෙමෙයි ලංකාවේ තියෙන නීති පද්ධතිය ප්‍රමාණවත් නැහැ නීති විසින්ම සල්වේජ් කම්පැනි එකක් ලංකාවේ පිහිටවන්නවට බාධා එල්ල වෙලා තියෙනවා පවතින නීතිය විසින්ම කියලා. දැන් මගේ ප්‍රශ්නේ මේ නිසා දැන් විදේශ නෙදර්ලන්ත සමාගමක් විසින් තමයි දැන් මේක හැන්ඩල් කරන්නේ. එතකොට අපිට වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේදී බරපතල ප්‍රශ්නයක් තියෙනවා නේද? මොකද ඔවුන් තමයි වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේදී සම්බන්ධීකරණ කටයුතු වල වැදගත් වෙන්නේ. අපිට නිව් ඩයමන්ඩ් නෞකාව සිද්ධියේදී අපිට ගින්න නිවීම සඳහා වූ යම්කිසි ආකාරයක අලාභයක් ගාස්තුවක් තමයි ලැබුණේ. නමුත් සමුද්‍ර දූෂණයක් හෝ වෙනම කාරණයක් සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේදී මෙතන සල්වේජ් කම්පැනියක් කරහා අපි මැදිහත් නොවීම නිසා අපිට බරපතල ගැටලුවක් තියෙනවා නේද? මොකද මේ ක්‍රොෆෝඩ් ඇන්ඩ් කම්පැනි එකේ රොබ් හාවෙස් පෙන්නල් දීලා තියෙනවා ඉන්ටර්වියු එකකදී මේ නැව ගැන කතා කළා. ඇත්තටම මේකෙදී රක්ෂණ සමාගම් මේ රක්ෂණය ආපහු ගෙවනකොට ශ්‍රී ලංකාවට මේක සල්වේජ් කම්පැනියක් කරහා මැදිහත් නොවීම නිසා වන්දි ලබා ගැනීමේ ගැටලුවක් තියෙනවා නේද? තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් මම කැමති යම්කිසි පිළිතුරක් ලබා දෙනවා නම්. නැව් සමාගම නැව් ගමනාගමනයේදී ජාත්‍යන්තර නැව් ගමනාගමනයේදී නැවක් ඉන්ටර්නැෂනල් රේඩ් කරනකොට
PNI ඉන්ශුරන්ස් කව එකක් සහ හල්ලන් මිෂනරි කව එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව ක්ලාසිෆිකේෂන් සොසයිටි ඒ වගේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව සහතික ටික තියෙන්න ඕනේ. ඒ තියෙනවා නම් තමයි රාජ්‍යයකින් රාජ්‍යයකට නැවක් ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒදලදී ඒ PNI කව ඒ කියන්නේ ඉන්ශුරන්ස් සමාගම අපොයින්ට් කරන්නේ නැවේ අයිතිකාර සමාගම විසින්. ඒතර ඒක සිංගප්පූරු සමාගමට සතු නැවක් නිසා එය PNI ක්ලබ් එක අපොයින්ට් කරලා තියෙන්නේ ඒ නැව් සමාගම විසින්. ඉතින් ඒ අනුව මේ ලෝකේ ධාවනය මේ පවතින මේ ගමනාගමන කරන නැව් වලදී ඒ සමාගම් සතුව තමයි ඒ වගකීම යෙදিলা තියෙන්නේ. ඒගොල්ලෝ තමයි තෝරාගන්නේ අපිට අවශ්‍ය ඉන්ෂුරන්ස් කම්පැනි එක මොකද්ද ඒ ප්‍රීමියම් වලට අනුව ඒගොල්ලන්ට පහසුකම් සන. නමුත් අපි මේ ලංකාවට එන නැවකට හැම වෙලේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ලෝකේ පවතින හොඳම PNI ක්ලබ්ස් වල තමයි අපි රෙකග්නයිස් කරන්නේ. ඒ වගේ තමයි නීති පද්ධතිය හැදිලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ ඒ ජාත්‍යන්තර රක්ෂණ සමාගම් කොටසක් තියෙනවා ලංකාවේ මම දන්න තරමින් ඒ රක්ෂණ සමාගම් සමග අපේ රක්ෂණ සමාගම ඒ අපේ රක්ෂණ සමාගම යාමන අධිකාරියක් තියෙනවා. ඒගොල්ලෝ ඒවත් එක්ක බැඳිලා ඉන්නවා. එතකොට ඒ විදිහට තමයි ලෝකයේ මේ රක්ෂණ සමාගම් සමග කටයුතු කරන්නේ. හොඳයි, ඒ අනුව දවසේදී අපගේ මාධ්‍ය සාකච්ඡාව අවසන් කිරීම කාලයේ එළඹී තිබෙනවා. අද දවසේදී MV Express World නෞකාවේ ගින්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තමයි සිදු කරේ. ජනතාවට තිබුණු ඒ සැකය, ඒ දුරු මත හරි දේ සත්‍ය මොකද්ද කියන කාරණාව ඔබට තහවුරු වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අද දවසේදී අපත් සමග මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වුණ වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමන්, ඒ වගේම වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා, ඒ වගේම වරාය අධිකාරියේ උපසභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා, ඒ වගේම වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා, ඒ වගේම වෙළඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන අජිත් සිනවිරත්න මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තවත් මාධ්‍ය සාකච්ඡාවකින් හමු වීම බලාපොරොත්තු ඇතිව අද අපි ඔබෙන් සමු කරනවා. සුබ දවසක්.